ඉතින් භාවනා වැඩසටහනේ අවසාන භාගයට පැමිණිලා තිබෙන්නේ දැන් දවස් 9:00 පමණ භාවනා මාර්ගයේ පිළිබඳව කියලා දුන්නා. අපේ අදහසක් නෙවෙයි. ඒ ගුරු ආන්දරයන් කියලා අපට කියා දුන්නු හැටියට තවත් භාවනා ආචාර්යවරු කියලා දීලා තියෙන හැටියට අපේ යම් කිසි අත්දැකීම් ආදියක් එකතු කරගෙන තමයි මේ භාවනා වැඩසටහන පවත්වාගෙන යන්නේ. 317 වෙනි වැඩසටහන තමයි මේ අවසන් භාගයට පැමිණෙන්නේ. මෙහාට ඉස්සෙල්ලා විත්තේන කියන තැන අවුරුදු 26ක් පමණ මම හිටියේ මේ අවුරුදු 19ක් විතර භාවනා කියා දෙන්නා. භාවනා කියා දෙන්නා කුටිවලට යවනවා. ඉතින් භාවනා කරන්න විතරම් සාර්ථකයක් වුණේ නැහැ. ඊට පස්සේ තමයි මේ සාමූහිකව භාවනා කරන්න පටන් ගත්තේ. මේ කාර්යයට වැඩිය බොහෝ දුරට සාර්ථකයි. කාටවත් එහෙම කරන්නේ නිදා ගන්න භාවනා නොකර ඉන්න අරවා මේවා කරන්න මොකද නැහැ. අවුරුත් භාවනාම කරන්න. එතකොට ඕමාරි භාවනාව ජීවන වෙනවා. ඉතින් අපට ඒක ප්‍රශ්නයක් කියන්නේ ළඟ මෙත්ත දාගෙන තමයි ඉන්නේ. අප විසඳන්න නොයෙක්කට කල්පනා කළා. ඉතින් ඒකට ක්‍රමයක් නැති හින්දා ඉතින් ඔය විදිහටම කටයුතු කරනවා. තමන් සංවර වුණා නම් තරම් ගැටලුවක් වෙන්නේ නැහැ. මේ භාවනා වැඩසටහනට පිරිස අඩු වුණා. 100කට ආසන්න ගානක් තමයි ඉන්නේ. 35ක් 40ක් අපි බලාපොරොත්තු වුණා. මොනවා හරි හේතුනුත් කියදෙනම ඊළඟට තව එකක් ලියුම් ලැබිලා නැහැ. මොකක් හරි සකල දෙපාර්තමේන්තුවේ තියෙන දුර්වලකමක් හින්දා ගද්දෙනකොට ලියුම් ලැබිලා නැහැ. ඒකත් ගැටලුවක් වුණා. කොහොම වුණත් ඉතින් 100කට ආසන්න ප්‍රමාණයක් මේ වැඩසටහනේ භාවනා කළා. ඔක්කොම ආධුනිකයෝ. ඉතින්
භාවනා වැඩසටහනකින් හුඟක් දුරට හොඳයි කියන්න පුළුවන්. මොකද මේ වැඩිපුර ඉන්න දැනුම් තේරුම් ඇති පිරිසක්. ඒ නිසා හුඟක් දුරට සංවර වෙලා භාවනා කරනවා දකින්නට ලැබුණා. ඕක තමයි ඉතින් ඔය භාවනාවට අවශ්‍ය කරන පදනම. අපේ බෞද්ධයන්ට භාවනාව දියුණු කරගන්න බැරි වෙලා තියෙන වගේ අඩුපාඩුකම් හින්දා. මේ භාවනා කරන පිරිස ගැන අපට කියන්න ඕන කමක් නැහැ. ඒක දිවස් නැහැ ඒ වුණාට චර්යාවෙන් අපිට කියන්න පුළුවන් කාගෙත් භාවනාව සංවර්ධනය වුණා. භාවනාවේ ප්‍රගතියක් කාටත් ලැබුණා මේ දින ගන්න හැටියට. තමන් ආමට වැඩි බොහෝ ඉදිරියට ගිහිල්ලා තියෙන මානසික මට්ටම වශයෙන්. ඉතින් මේ භාවනා වැඩසටහනේ වැඩි කරදරකම් කටළු නැහැ. සමහර විට රෝගීන් හැදෙනවා යනවා හරියට එහෙම මොකක්වත් වැඩි වුණත් නැහැ. හොඳින් ඉන්න ටික දෙනා හොඳින් භාවනා කරගන්න ලැබුණ වැඩිය බාධක නැති. ඉතින් මේක වටින සම්පත්තියක් ආරක්ෂා කරගත යුතු. භාවනා කරලා ඉවර වුණා කියනවා නෙවෙයි, භාවනා මගට බැස්සා. භාවනා මගට නිවන් මගට ඇතුල් වුණා. දැන් තියෙන්නේ Tamante නිවන් මගේ ගමන් කරන්න තමයි. ඒක තමන්ගේ වැඩක්. තමන්ගේ වගකීමක් තමයි ඒක. කාගේවත් වගකීමක් නෙවෙයි. ඉතින් අපේ අටුවාවලක් කියන හැටියට මේ භාවනාවක් කරලා ඒක පිළිහෙන්නේ නැති වෙන්න අකාමකා නොවන හැටියට සේවනය කරමින් ආරක්ෂා කරමින් හිතට කාමත්තගෙන හිතට අබ්බැහි කරගෙන වාසය කළා නම් මේ සතර අපාගතින් මිදීමට තරමට තත්ත්වයක් ලබන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඒ ඔක්කොම තමන් සතු වගකීම් තමයි. ආරක්ෂා කරගෙන කටයුතු කිරීම තමන්ගේ වගකීම, තමන් සතු වගකීමක් තමයි. ගන්දුරට භාවනා වැඩසටහන හොඳින් කෙරුණා වගේ තේන්න තිබුණා. ඉතින් කවුරුත් උනන්දුවෙන් ඕනකමෙන් සංවරයේ පිළිතල භාවනා කරනවා දකින්නට ලැබුණා. ඉතින් කලාතුරකින් කෙනෙක් දෙන්නේ වයිතින් කොහොමත් මේ පිළිවිති කටන. ඉතින් භාවනා ආයතන අපේ රටේ ඕන තරම් තියෙනවා. මම නම් හිතන්නේ මම දැකලා නැහැ මේ ශ්‍රාමකයන්ට අපි දෙන උපදෙස් ටික තියාගෙන භාවනා පිළිබඳව මඟ පෙන්වීම කොහෙන්වත් කරනවා කියලා
දකින්නවත් නැහැ. නමුත් ඇතැම් අයට මේක අභයක්. මර උපදෙස් ලැබුණාම නොදන්න එක්කෙනාට උනත් ඒ මඟ යන්න පුළුවන්. පොදුවේ උපදෙස් දෙනවා. පුද්ගලික වුණත් අවශ්‍ය නම් උපදෙස් ලබා දෙනවා. මේ වාදේ පුද්ගලික උපදෙස් ලබා ගන්න වැඩිපුර ආවේ නැහැ. ඉතින් ඔය පොදුවේ දෙන උපදෙස් මාලාවෙන්ම බොහෝ දුරට ප්‍රමාණවත් වෙනවා. තමන්ගේ භාවනා කටයුත්ත ඉදිරියට ගෙනියන්න. ඉතින් මේවා මේ ඉදිරියටත් පවත්වාගෙන යන්න ඕන. නැත්නම් අය ඉන්නා මේවා ඉදිරියට පවත්වාගෙන යනවා. 3:45 විතර අවදි වෙලා භාවනා කරලා සමාව රාත්‍රියටත් කැඳ ටිකක් හදාගෙන වළඳලා රෝගියෙක් කරන අයත් ඉන්නවා. ඉතින් මේ වැඩසටහනකදී 100%ක්ම නම් කටයුතු කරන්න බෑ. මොනවා හරි අඩුපාඩුකම් අරවා මේවා ඉතින් හිතෙනවා. ඒවා ඉතින් අපි තරම් ගණන් ගන්න ඕනේ නැහැ. දැන් ආහාර පාන වුණා. ඒකෙනුත් පුහුණුවක් ලැබෙනවා. මොනවාඹුල් ලැබුවාරි නැතුවාරි වළඳලා නිකා ඉන්න පුරුදු වෙනවා. දැන් ගෙවල් වල එහෙම බෑනේ, සමහරව කඳු සරුවකුත් වෙනවා. මෙහෙකින් අපිට සමහරවිට හොඳට මොනවාඹුල් ලැබුවා දාන ටික හදලා දෙනවා. සමහර මොනවාඹුලුත් නෑ, මොකක් කරන්න එහෙමත් දෙනවා. ඉතින් අපිට කවදත් කොහොම තමයි මේ භාවනා කරන එකත් ඒ පැත්තෙම තෝරනවා. මොනවා හරි ලැබිච්ච දෙයක් කාලා බිර නිකායි. ඒකත් එක්තරා පුහුණුවක් තමයි. ඉතින් ඊළඟට නොයෙක් ඉතින් ප්‍රශ්න ගැටලු තමන්ගේ හිතේ කැකෑරෙනම මොකද මේ සම්බෝධි යෝගාශ්‍රමයේ ඉන්නකොට නම් කිසියම් ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ අවශ්‍යතා ටික දානමාන විලම්පතා දේවල් ටික ඒ ගැන හිතන්නේ නැතුවම ළඟටම හම්බ වෙනවා. තමන්ට තියෙන තමන්ගේ භාවනාව කරගන්න එක තමයි. ඉතින් දැන් මේ පින්වතුන් හෙට උදේ තමන්ගේ ගමරට බලා යනවා. දැන් අපේ ඔය අටුවා පොත්වලවත් වාර්තාගත වෙලා නැහැ මේ වගේ මේ පින්වතුන්ට භාවනා කරනකොට කොතනවත් එහෙම දකින්න නැහැ. පොයට හරි මේක කරලා කියනවා. පොය අතර සිල් සමාදන් වල ඒ වගේ කටයුතු කරලා කියනවා. අද කාලේ වගේ භාවනාන්තරකට ගිහිල්ලා සතියක් සමාදක් භාවනා කරන්න එහෙම ඒ කාලේ තිබිච්ච බවක්වත් කොතනවත් ඔය අටුවාවලවත් වාර්තාගත වෙලා නැහැ. 956න් පස්සේ අද අපේ රටේ ඒක තියෙනවා. ඉතින් දැන් තමන්ගේ ගම් රටවල් වලට ගියාම මේ භාවනාම කරන්න කොහොමද කියලා හිතට එනවා, කල්පනා වෙනවා.
භාවනාව කිරීම නම් ගැටලුවක් වෙන්නේ නැහැ. භාවනාව පවත්වා ගැනීම නම් ගැටලුවක් වෙනවා. දැන් ගමට ගියත් ගෙවල් දොරවල් භාවනාව කළත් මේ අද භාවනා කළ හැටියට අද ඊ භාවනා කරපු හැටියට තමන්ට භාවනාව කරගෙන යන්න පුළුවන්. නමුත් ඉතින් භාවනාවෙන් පහත වැටෙනවා. ඒකකින් නවත්තන්න බෑ. පහත වැටෙනවා. ඉතින් තමන්ගේ රැකී ආරක්ෂා කටයුතු ව්‍යාපාර කටයුතු කොයිතම්පත් ආදී දේවල් තමන්ගේ ජීවනෝපාය ඒවා යෙදෙන්න සිද්ධ වෙනවා. ඒවා නොකර බැරි වෙනවා. ජීවත් වෙන්න මොකක් හරි කරන්න වෙනවා. ඒවට ගියාම මේ දැනට තියෙන භාවනා මට්ටම නම් යන්නේ නැහැ. හුඟක් පහත වැටෙනවා. නවත්තන්න බෑ. ඒකට කරන්න දෙයක්වත් නැහැ. කරන්න තියෙන එකම පිළියම තමයි මේක මධ්‍යම ප්‍රමාණයෙන්වත් දැක ගැනීම. සම්පූර්ණ නැතුවට මධ්‍යම ප්‍රමාණයෙන්වත් භාවනාව ආරක්ෂා කරගන්න. ඒක තමයි කරන්න ඕනේ. ඉතින් දවසකට 3 වරක්වත් භාගවත් අදුවතින් භාවනා කරන්න පුළුවන් නම් ඉතින් ගාද්දකට හොඳයි. සබත භාවනාව මධ්‍යම ප්‍රමාණයෙන්වත් ආරක්ෂා වෙනවා. බැරිම නම් දේවාලයක්වත් උදේ හවසවත් ඒක ඉතින් අනිවාර්යයෙන් කරන්න ඕනේ. ඔච්චර වැඩ තිබුණත් මේක කරන්න වෙලාවක් හදා ගන්න ඕනේ. මේ කරුණේ වෙන කාල වේලාවල් කියන ඒවා දින් හෝ ඒවා හදා ගන්න ඕනේ. භාවනාවට හොඳම වෙලාව තමයි ඉතින් අලියම් කාලය. අඩු ගානේ 4ටවත් අවදි වෙන්න පුරුදු වෙන්න. මේ කොහොම කළත් අපි ඉතින් හවසින් උදේ පාන්දර 4ට කිට්ටු වෙනකොට ඒක පුරුද්දක් වශයෙන්ම අවදි වෙනවා. එතනෙන් පස්සේ වෙලාව ඉතුරු වෙනවා. සමහරවිට වැඩක් කරගන්න, භාවනාවක් කරගන්න. පොතක් බලන මොනවට හරි කාලයක් ඉතුරු වෙනවා. භාවනා කරන්න පුළුවන්. මොනවාට පය හොදගෙන විදිබල ගතිය අරගෙන භාවනා කරන්න පුළුවන්. පැයක් විතර කළාට වැරද්දක් නෑ. කණේම භාවනා කරනකොට පැයකට වැඩියෙන් කරන්න යන්න හොඳ නැහැ. ඒක වැඩිපුර කරනවා නම් උපදෙස් දෙන්න ඕන. උපදෙස් නැති හින්දා පැයකට සීමා ගන්න එක හොඳයි. පැයක් විතර භාවනා කරන්න. විනාඩි 45ක් වුණා ඒ ප්‍රමාණවත්. නිකන් අපේ ජීවිතේ කාලෙක බොහොම වටින එකක් මේ සම්බුද්ධ ශාසනයක
මේ ඔක්කොම අංග සම්පූර්ණ වෙච්ච වෙලාවක අපිට ලැබිලා තිබෙන කාලය අදම වටින එකක්. ඒක අපට යවන්න හොඳ නැහැ. කාලයෙන් වැඩි ප්‍රයෝජන ගන්නවා. ඉතින් අලියම් කාලේ අවදි වෙලා ටිකක් භාවනා කරනවා නම් ඉතින් බොහොම හොඳයි. හොඳට භාවනාව පිහිටන අවස්ථාව. අලියම් කාලේ වැඩි කෙනෙක් ධර්මාභෝධය කරලා තියෙන සියලු බුදුවරු බුදු වෙලා තියෙන්නේ අලියම් කාලේ. හොඳම අවස්ථාව. මේ ජීව බණ භාවනාවක් කළාම දවසටම එක ප්‍රබෝධමත් වෙලා හිටිනවා. රාත්‍රියටත් කොහොම හරි ටිකක් වෙලා භාවනා කරනවා. මේ රාත්‍රියට බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ මධ්‍යම රාත්‍රියේ සැතපෙන්නේ කියලා. හොරලෝකේ වෙලාවෙන් 10 ඉඳලා හලියම 2 වෙනතුරු මධ්‍යම රාත්‍රිය. ඒ වෙලාවේ සැතපෙන්නේ කියලා. ඉතින් 10ට ඉස්සෙල්ලා බොහොම හොඳයි ඉතින් භාවනාවට. ඒ මධ්‍යම රාත්‍රියේ නුවණ වැඩෙනම අඩුයි කියලා තමයි පෙන්නලා තියෙන්නේ. ඒ නිසා ඒක සැක දෙන්න වෙන කල්ලා තියෙනවා. රාත්‍රියට ටිකක් වෙලා හරි භාවනා කරන්න පුළුවන්. සකට දවසට වාර දෙකක්වත් භාවනා කරනවා. ඉතින් මේ දවස්වල අද ඊයේ භාවනා කළ හැටියට තමන්ට ලේසි ආකාරයකින් අරමුණු අරගෙන භාවනා කරන්න පුළුවන්. එතකොට භාවනාව මධ්‍යම ප්‍රමාණයෙන්වත් ආරක්ෂා වෙනවා. නොකරම හිටියොත් නම් ඉතින් මල බැඳිලා යනවා. එතකොට අමුතුවෙන් උපදවා ගන්න එකට සෑහෙන ව්‍යායාමයක් ගන්න සිද්ධ වෙනවා. අර විදියට මධ්‍යම ප්‍රමාණයෙන්වත් පවත්වාගෙන ගියා නම් බොහොම හොඳයි ඉතින් භාවනාව. ඕන වෙලාවක ඉතින් භාවනාවට යෙදෙන්න. පොදාට පන්සල ළඟ තියෙනවා නම් පන්සලට ගිහිල්ලා බෝධි ළඟට ගුණාට ආදී ටිකක් භාවනා කරන්නවත් පුළුවන්. පොදාට එහෙම භාවනා කරන්න පුළුවන්. කොහොම හරි භාවනාව ඒ විදිහට මධ්‍යම ප්‍රමාණයෙන්වත් ආරක්ෂා කර ගන්නට ඕන. මේ අද දැනට තියෙන මට්ටම නම් ඉතින් තියාගන්න අමාරුයි. බාහිර වැඩවලට බාහිර දේට යොදාම ඉතින් ටිකක් භාවනාව පහත වටින එක නවත්තන්න බෑ. ඔය විදිහට මේ භාවනාව ටික ටික කරගෙන යන්න ඕන. ඒක බොහොම ලේසි අමාරු කාරණයක් නෙවෙයි. බොහොම ලේසියෙන් වාසියෙන් කරන්න පුළුවන්. ඉතින් ගම් රටවල් වලට ගියාම තමන් එක්ක ඒකට පින්දහම් කරන සිල් ගන්න අය මේ භාවනා ගැන විමසන්න පුළුවන්. ඉතින් ඒ ආයත ඔන්නම් ඉතින් ඔය ආනාපාන සති
සමාධිය ගැන ටිකක් කියා දුන්නට කමක් නැහැ. දැන් මෙහි හැමදාම අපි පොයදාට විශාල පිටිසක් වෙනවා. ආනාපාන සතිය තමයි කියා දෙන්නේ. දෙතුන් පාරක් භාවනා කරනවා ඉස්සරම පොයට. දැන් අපි මේ දවස් 10 වැඩසටහනකදී කරන හරිය එහෙම කරන්න බෑ. කරන්න හැකියාවක් නැහැ. ඒවට යන්න මුලින්ම හිත පදනම හදා ගන්නවා. ඉතින් එහෙම පදනමක් හදෙන්නේ නැහැ දවසක් භාවනා කරලා. ඒ නිසා එදාට ප්‍රමාණවත් වෙන අන්දමේ ආනාපාන සතිය බුදු ගුණ මාර්ගයක් භාවනා කෙරුවට ඒකට කමක් නැහැ. අනිත් කර්මස්ථානයකින් කරාට වැඩක් නැහැ. මුල් පදනම සකස් වෙන්නේ. අපිත් ඒවට දැස්ස දවස් 3ක් විතර සමාධි භාවනා කරලා සම්පූර්ණ. ඒම පදනමක් සකස් කරලා කරගෙන තමයි එතෙන්ට යන්න තියෙන්නේ. ඉතින් මේ භාවනා කරනම කියන්නේ තමන්ගේ හිතේ යම් කිසි ආකාර ගුණ ධර්මයන් වැඩි දියුණු කරගන්න. දෙක පියාගෙන වාඩි වෙලා හිතීමම නෙවෙයි. භාවනා කළාම පුරුදු වෙනකොට ඒ ගුණ ධර්මයන් තමන්ට වැඩෙනවා. යමක් පිළිබඳව කලබලෙන් නැතුව මදහත් විරෝධිකසයා බලලා කටයුතු කිරීමේ ශක්තිය මදහත් සිටිනවා. විමසීමේ ශක්තිය මේ භාවනාවෙන් නැතිවෙනවා. ඒ වගේම ඉවසීම, මෛත්‍රී කරුණා ගුණ තමන්ගේ කවුද සමාධිකයන් වටා පිටා අසල්වාසී බලන්න මෙතන කුස්සිපත්තේ තියෙනවා. සමග සුහදව යමනාපෙන් යුක්තව ආශ්‍රය කිරීම ජීවත් වීම ඒවත් මේ භාවනාවටම අදාළ වන දේවල් තමයි. තමන්ගේ යම් කිසි ගුණ මගාවක් එකට දියුණු වෙනවා. භාවනා කරනකොට ඒ වගේ වෙනවා. ඒක නාමයෙන් නොකලට තමන්ගේ හිතේ ගුණ වැඩි වැඩෙනවා. මේ සමහරුන්ගේ ඒවා වැඩෙන්නේ නැහැ. ඒවා එම තමයි. පහවණු ආධුනික වැඩසටහන අවසන් වුණාට පස්සේ අපි කිසිම හොඳටම දෝෂාරෝපණය කළා තමයි ගියේ. ඉතින් මේ කීකී වැඩිනේ අරාමේ කියලා හොඳටම දස්පරස් කියලා තමයි ගියේ.
ඔක්කොම නෙමෙයි එහෙම ගියාය හිටියා. මේ කාර්යාල ගැටියටත් පුළුවන් තරම් දෙස්තිය. එහෙම අයත් ඉතින් ඉන්නවා කලාතුරකින්. අපි නම් ඉතින් ඒව බාර ගන්නේ නෑනේ. අපි බාර ගන්න. ඒගොල්ලන්ටම අපස්සට බාර දෙන එකයි කරන්නේ. අපි බාර ගන්නේ නැහැ. තමන් බාර ගන්නවා. ඉතින් ඔය විදිහට මේ භාවනාව රැක ගැනීම මධ්‍යම ප්‍රමාණයෙන්වත් ආරක්ෂා කර ගැනීම නම් අත්‍යවශ්‍යයි. කොහොම හරි ඒක කරන්න. ඉතින් සමහර විට ගිහි පින්වතුන්ට ඒ උත්සව මලකවල් මගුල්වල් වගේ දේවල් කියදෙනවා. ඒ වගේ දේවල් වලට ගියාම ඒවා මග හැරලා යන්න පුළුවන්. ඒකෙන් ස්වාභාවික දෙයක්. ඒ වුණත් කොහොම හරි ඒවා තමන්ගේ ජීවිතයට එකතු කරගෙන පවත්වා ගන්න ව්‍යායාම කරන්න. භාවනා කිරීමේ ප්‍රයෝජනයක මේක ලෝකෝත්තර ධර්මයක් නෙවෙයි. ලෝකෝත්තර ධර්ම නම් පිළිහෙන්නේ නැහැ කොහොමදවත්. මේ භාවනාවක් ආරම්භ කළා ඒ මාර්ගයට බැසගත්තා. නිවන් මාර්ගයට බැසගත්තා. බැසගෙන තවදුරටත් ඉදිරියට මේ මාර්ගයේ ගමන් කරන්නට ඕන. ඒක තමන්ගේ වෑයමක් උත්සාහයක් වුමනා කරනවා. එහෙම පවත්වාගෙන යන්නට ඕන. ඒක තමයි තමන්ගේ ජීවිතයට තියෙන ලොකුම සම්පත්තිය. විශේෂයෙන් හුඟක් දෙනෙක් ඉන්නේ කලතුනාය ජීවිතයේ අවසාන කාලයේ ගත කරන අය. ඒ අය විශේෂයෙන් මේවට උනන්දු වෙනවා. ඒවා ආරක්ෂා කරගෙන අකාමකා යන්න නොදී රැකගෙන තමන්ගේ භාවනාව මධ්‍යම ප්‍රමාණයෙන්වත් ආරක්ෂා කර ගන්නට ඕන. සමහර අය ඉන්නවා විවේක තියන අය. එයාට ඉතින් දවසට 4-5 සාරයක් හෝ භාවනා කරන්න පුළුවන්. නිදහස්යි. අනිත් කාට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් කොහොම වුණත් අදුම මට්ටමේ දවසකට වාර 2ක්වත් භාවනා කරලා තමන්ගේ භාවනාව දැක ගන්න. මොකද මේ ලෞකික දේවල් පිළිලා යනවා. සිහි කල්පනාවෙන් ඒවා යෙදিলা ඒවා සේවනය කරලා කටයුතු කරේ නැත්නම් මේ ලෞකික දේවල් ඕන හැටියට පිළිහිලා යනවා. එහෙම යන්න නොදී ඒක රැක ගැනීම මේ තමන්ගේ වගකීම තමයි. එතකොට තමන්ට ලොකු සම්පතක් තමයි ආරක්ෂා කරගන්න. ඔය විදිහට භාවනාව මුලින් ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යන්න ඕන. පැයකට වැඩියෙන් භාවනා කරන්න පැයක් විතර කළා නැති තමන්ගේ භාවනාව රැක ගැනීම.
ඒ වගේම අර කලින් කියාපු හැටියට වාඩි වෙලා හිටීම පමණක් නෙවෙයි භාවනාවක යෙදුනහම තමන්ගේ අභ්‍යන්තර ගුණමගාමකුත් ඇති වෙනවා. ඉවසීම, මෛත්‍රී, කරුණාදී ගුණ යමක් හිතලා මතලා කටයුතු කරන්න කලබල ගතියක් කරලා ඔය විදිහේ ඒ වගේ දේවල් අවශ්‍ය වෙනවා. මේවත් දිනු කර ගන්නවා. භාවනාවට සමන්පත් පුළුවන් නිකම්ම ඉඳගෙන පින්කමක් කරන්න භාවනා කරන්න එන්න මඟ පෙන්න දෙන්න පුළුවන් කෙනෙකුට. නිරෝගී අය, ලෙඩ දුක් නැති අය, අවුරුදු 70කට නොවැඩි අය මෙහාට යොමු කරන්න පුළුවන්. ඉදිරි භාවනා වැඩසටහන් වලට ඇතුළත් වෙන්න. ඒ වගේ දේක කරන්නට පුළුවන්. තමන්ගෙන් කරන සේවයක් වශයෙන්. ඉතින් අපට අපි වෙන බාහිර දේවල් නම් මොකුත් මේ භාවනා කරන්නේ නැයිදෙන් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. පිට අවශ්‍යත් නැහැ. මේ සමහර විටක දැන්නේ මේ වැඩසටහන් වලදී දානමාන එහෙම අඩුපාඩු වෙනවා. අනේ වගේ දෙයකට සහයෝගයක් ලබා දෙන්න පුළුවන්. අපිට මෙලා තියෙන්නේ මේ වැඩ කරගන්න කෙනෙක් නැති සමාජයක්. හැටෙන් පස්සේ මේ කවුරුවත් නෑ ස්වාමීන් වහන්සේලා විතරයි. මොනවත් කරගන්න හැකියාවක් නැහැ. ඉතින් දානමාන ආදියක් ඉතින් අපට දානෝපකරණ ටිකක් දෙනවා කියන එක වැඩක් නෙවෙයි. ඒක කරන්න කෙනෙක් නෑ. ඔයදී ප්‍රශ්න ගැටලු කියනවා. මේ මාස්ථාන කාලේ නම් ඉතින් ඕන තරම් කියනවා දානමාන ඒ වැඩසටහන් වලදී තමයි මොනවා හරි ඉතින් අඩුපාඩු වෙනවා නම් ඒ වගේ දේකුත් Tamanට කැමති නම් ඒ වගේ එකටත් සහයෝගයක් ලබා දෙන්න පුළුවන්. ඉතින් ඔය විදිහට මේ භාවනාව හොඳට ආරක්ෂා කරගෙන යන්න. අකාමකා යන්න නොදී, මල බැඳෙන්න නොදී, ටික හරි භාවනා කරලා කරන්න. ඉතින් සමහර විට වාඩි වෙන්නම පානමල වාඩි වෙන්නම බැරි නම් ඇඳක, පුටුවක, පඩියක, බංකුවක මේ ඉඩක් ලැබිච්ච වෙලාවක එහෙම ඉඳගෙන සීමිත වෙලාවක් නැත්නම් ඉතින් ඔය විනාඩි 10ක් 15ක් හරි එහෙමත් කරන්න පුළුවන්. අපේ ඉතින් ඔය සමහර ඉන්නවා ඉතින් ඔය වැඩසටහන් වලට සහභාගී වෙච්ච අය කොළඹ වැඩට යනවා. ඒකට වැඩි යනවා මේ කාසුදු ඉඳලා කොළඹට යනවා. ඒකමාරක් යනවා. කොමාරි බස් එකේ පැත්තකින් වාඩි වෙලා ඉතින් ඒ අය යනකම් එකක් හරි භාවනාවක් කර යනවා. එහෙම කරන අය ඉන්නවා. කොමාරි කාන්තාවන්ට මුළු කන්දේ කොහොමත් මොනවා හරි කන්න බොන්න හදන්න වෙනවා නෝ යන්න කියන්නේ. ඒ වෙලාවෙත් පුළුවන් ඉතින් නිකන් හිත තිබුණාම අකුසල් වලට යනවා.
බුදු ගුණයක් මෙනෙහි කරගන්නවා. අනිත්‍ය වශයෙන් මෙනෙහි කරගන්නවා. මෛත්‍රී වශයෙන් මනෝහාරි මෙනෙහි කරගන්න. බුදු ගුණයක් හරි මෙනෙහි කර කර ඒ කටයුතු කරන්න පුළුවන්. ඒකට ඒකත් භාවනාවක් වෙනවා. යන්නේන කොටත් එන්නේ. ගමනක් යනකොටත් ඉතින් ඒ ගැන ටිකක් අවධානය යොමු කරලා කටයුතු කරන්න. මොකද සිත් නිකන් තිබුණත් වෙන්නේ අර පුරුද්දට අකුසල් වලටම යනවා. ඒක වළක්වා ගන්න පුළුවන් මොකක් හරි අරමුණක් අරගෙන මෙනෙහි කළා. සුදුසුමයක් හරි මොනවා හරි භාවනාවක් කරන්න පුළුවන්. දෙදරික් තමයි ඉතින් අර වාඩි ඉන්නකොට ඉතින් වාඩි මේ සීමවල සකස් වෙලා වාඩි වෙලා ඒවට වෙලාවක් නැතිනම් ඒ පුටුවක බංකුවක ඇඳක පඩියක සමන්ට ඉන්න පුළුවන් කොතන හරි ටික වෙලාවක් තියනවා නම් විනාඩි 10ක් 15ක් 20ක් හරි එහෙම භාවනා කරන්න. ඔයගෙන් ඉතින් පුරුදු කරගන්න. දැන් ඉතින් මොකදදී කරන්න කියන්නේ නැහැ. ඉතින් ඔය විදිහට තමන්ගේ භාවනාව මල බැඳෙන්න නොදී කාමකායන්න නොදී පුළුවන් තරමේ ආරක්ෂා කරගන්න ව්‍යායාම කරන්න. ඒ ළඟහල පහළාය නම් ඉතින් මෙහාට එනවා. ආවහම ඉතින් 3-4 සැරයක් මේ භාවනා කරන්න අවස්ථාව ලැබෙනවා. දුරායිත එක කරන්න බෑනේ. එහෙම කරන්න පුළුවන්. අද මේ අවස්ථාවේ පොඩි වෙනසක් වෙනවා අපේ කාලසටහනේ. තවත් පොඩි වැඩ තියෙනවා. දැන් ඉතින් ගිරම්පස ටිකක් එහෙම අරගෙන කෙටි ජීවිතයක් ලබලා තවත් සමාජයක් සමානක් කරගන්නවා. ඒකට අපි දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.